ඒකුත් දුන්නනේ. අද අපි පේපර් එක කතා කරගෙන යන්. ඊටු ටික පේපරෙන් අල්ලගෙන යන්. හරි පේපර් එක කරපු ළමයි ඉන්නවද? එක ප්‍රශ්නයකටවත් උත්තර ලිව්වේ නැද්ද? හරි 2015 A level pass paper ප්‍රශ්නයක් කරන්නේ පස්වෙනි ප්‍රශ්නේ 2015 පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නෙට ජන සංක්‍රමණ ගැන අහලා තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ පහේ එක කතා කරමු ජන සංක්‍රමණය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දයි කෙටියෙන් දක්වන්න. ලකුණු දෙකක ප්‍රශ්නයක්. පොඩි හැඳින්වීමක් කරන්න තියෙන මහා ලොකු දෙයක් නෑ ලකුණු දෙකයිනේ. ලොකු ඇල්වට අරන් ලියන්න ඕනේ නෑ ජන සංක්‍රමණය යනු මොකක්ද කියලා කෙලින්ම ලියන්න තියෙන්නේ. ලියපු අය ඉන්නවද නැද්ද? 23 ළමයිට නම් මම හිතන්නේ කෙරිලා නෑ. 22 අයට මම හිතන්නේ කරලා ඇත්තේ. හරි අද ළමයි කතා කරන්නේ නැහැ. මම නම් කී ගන්නවා පාර හොඳේ. පොඩක් කතා කරන්න මාත් එක්ක මේ පොඩක් මං කියන දේවල් වලටවත් පොඩක් නැත්තන් නෑ කියන්න. නෑ කිව්වේ නෑ කියලා බයින්නේ නෑනේ. ලිව්වේ නැත්තන් ලිව්වේ නෑ කියන්න. බනින්නේ නැති නිසා ඔයාලට මාත් එක්ක කතා කරන්න පුළුවන්. උත්තරේ ලියමු. ජන සංක්‍රමණය යනු පහේ එකට උත්තරේ ජන සංක්‍රමණය යනු මානවයාගේ ජන සංක්‍රමණය යනු මානවයාගේ සාමාන්‍ය පදිංචියේ වෙනසක් ඇති කරමින් මානවයාගේ සාමාන්‍ය පදිංචියේ වෙනසක් ඇති කරමින් පැහැදිලි අන්තර් භූගෝලීය ඒකක දෙකක් අතර පැහැදිලි අන්තර් භූගෝලීය ඒකක දෙකක් අතර සිදුවන්නා වූ සචලතාවයයි. මං කියන ඒවා ඇහෙන්නේ නැත්තම් ඇහෙන්නේ නැහැ කියන්න. හරිනේ. ඒ වගේ පොඩි හැඳින්වීමක් කරන්න නැත්තම් ඔතනට තා පොඩ්ඩක් ඕනනම් නිකන් මදි වගේ කියලා හිතෙනවා නම් ජන සංක්‍රමණ ආකාර දෙකකි කියලා දාලා අභ්‍යන්තර හා බාහිර කියලා ඒක ලියන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. නමුත් ඔගේ අහන ජන සංක්‍රමණ යනුනේ ලකුණු දෙකයිනේ. ලකුණු තුනක් වගේ වුණා නම් ඔන්න මේ ආකාර දෙකක් දාලා නිකන් මේ දාන්න පුළුවන් ලකුණු තුන ගන්න නෑ.
ලකුණු 3 ඕක ලකුණු 2 නිසා ඔය උත්තරේ ප්‍රමාණවත්. අංක 2 වර්තමාන මේ ගෝලීය ජන සංක්‍රමණයෙහි කැපී පෙනෙන ලක්ෂණ 4ක් විස්තර කරන්න. ලකුණු 4යි තියෙන්නේ. එහෙනම් කරුණු 4ක් තියෙනවා. එහෙනම් එක කරුණකට එක ලකුණක් ගානේ තමයි හම්බ වෙන්නේ. එතකොට කරුණට ලකුණු භාගයක් වගේ පොඩි විස්තර කිරීමට ඉතුරු භාගය වගේ තමයි අහුවෙන්නේ. එහෙම තමයි එක ලකුණ හම්බෙන්නේ. නිසා අර ගොඩාක් ඒ කරුණට ගොඩාක් පිටු භාග ගණන් එහෙම විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. එක ලකුණයිනේ. ඒ නිසා කෙටි පැහැදිලි විස්තර කිරීමක් කරලා තිබ්බහම ඒ උත්තරේ ප්‍රමාණවත්. කතා කරන්න කැමති නැහැනේ නේ අද කවුරුවත්. ලියන් යන් එහෙනම්. 5.2 උත්තරේ ලියන්න. පළවෙනි කරුණ ගෝලීය ජන සංක්‍රමණිකයින්ගේ ගෝලීය ජන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව වැඩිය. සාමාන්‍යයෙන් දැන් මෑත කාලයේ ගත්තහම ගෝලීය ජන සංක්‍රමණික, ඒ කියන්නේ සංක්‍රමණය වන ජන සංඛ්‍යාව වැඩි. සාමාන්‍යයෙන් 2050 වන විට මේ ගෝලීය ජන සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියන 405ක් පමණ වෙනවයි කියලා නිකන් දල වශයෙන් අදහස් කරනවා. ඒ වගේ මේ දැන් මේකට කියන්නේ ලියද්දිත් පොඩ මෑත කාලීනව ඔය මේ දත්තර මෙහෙ අරගෙන පොඩ්ඩක් දාලා ලියන්න. ඒ යටතේ පොඩි විස්තර කිරීමක් ලියන්න. වර්තමාන ගෝලීය ජන සංක්‍රමණිකයින්ගේ ඒ කරුණ යටතේ පොඩි විස්තර කිරීමක්. වර්තමාන ගෝලීය ජන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව වර්තමාන ගෝලීය ජන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව මිලියන 200ක් පමණ වේ. එමෙන්ම වසර 2050 වන විට මෙම ජන සංඛ්‍යාව මිලියන 405ක් පමණ වේයයි ගණන් බලා ඇත. වඩාත් දියුණු ප්‍රවාහන ක්‍රම හා sannivedana පහසුකම් නිසා ගෝලීය ජන සංක්‍රමණිකයින්ගේ වර්ධනයක් දක්නට ලැබේ.
දෙවනි කරුණ තල්ලු කිරීමේ හා ඈදා ගැනීමේ සාධක මත. තල්ලු කිරීමේ හා ඈදා ගැනීමේ සාධක මත. අපි එදා තල්ලු කිරීමේ සාධක කතා කරා. ඈදා ගැනීමේ සාධක අපි කතා කරේ නැත්තේ. තල්ලු කිරීමේ සාධකවල ඒකෙම අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ අදහස තමයි ඈදා ගැනීමේ සාධක කියලා කියන්නේ. දැන් මේ දැන් ගත්තොතින් රැකියා හිඟය ගත්තොතින් තල්ලු කිරීමේ සාධකයක් ලෙස ඈදා ගැනීමේ සාධකයක් වෙන්නේ ඒ රටවල උසස් රැකියා තත්ත්වයක් තියෙන්න පුළුවන්. රැකියා අවස්ථා බහුල වෙන්න පුළුවන්. අන්න ඒක. දැන් මේ පැත්තෙන් ගත්තොතින් උද්දමනකාරී ආර්ථිකය ඒක ගත්තොතින් තල්ලු කිරීමේ සාධකයක් ලෙස ඈදා ගැනීමේ සාධකයක් ලෙස ගන්න පුළුවන් උසස් ආර්ථික තත්ත්වයක් තිබීම. ඒ නිසානේ රටවල් මේ කියන්නේ මිනිස්සු ඇද ගන්න බලන්නේ. ඒ වගේ මේ තල්ලු කිරීමේ සාධකයක් ලෙස යුද්ධ කටයුතු ගත්තොත් ඒ රටේ නෑ සමානාත්මතාවයක් තියෙන්න පුළුවන්. හිතකර වටපිටාවක් තියෙන්න පුළුවන්. ඒක අපි කියන්නේ ඈදා ගැනීමේ සාධක කතා කරේ නැත්තේ ඒකෙම ප්‍රතිවිරුද්ධ අදහස තමයි දෙන්නේ. මම හිතන්නේ ඒකේ මම මේ කරුණු ටික දුන්නු නිසා මේ පැහැදිලි කිරීමක් දුන්නු නිසා ලියා ගන්න පුළුවන් නේ මම ඒකට පැහැදිලි කිරීමක් දෙන්න යන්නේ නැහැ. තුන්වෙනි කරුණ පෞල් සම්බන්ධතා පදනම් කරගෙන සිදුවන සංක්‍රමණ පෞල් සම්බන්ධතා පදනම් කරගෙන සිදුවන සංක්‍රමණ ඉහළ යාම ඒ යටතේ ලියා ගන්න ඕස්ට්‍රේලියාව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රංශය හා ස්වීඩනය වැනි රටවලට මෙසේ පෞල් සම්බන්ධතා මත විශාල වශයෙන් සංක්‍රමණය වේ. හතරවෙනි කරුණ වේගෙ වැඩිද මං කියනවා. හතරවෙනි කරුණ සංවර්ධනය වෙමින් පවතින හැමදාම නෝට් එක ගෲප් එකට දාන්න. කැමති කෙනෙක් ඉන්නවනම් පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මේ ගෲප් එකට නෝට් එක දාන්න.
සංවර්ධනය වෙමින් පවතින හරි මෙතන ඉන්න කෙනෙක් දාවිනේ මට හැමදාම බල කරන්නත් බැහැ ළමයිට. පොඩ්ඩක් මේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නෝට් එක පොඩ්ඩක් ගෲප් එකට දාන්න. සංවර්ධනය වෙමින් පවතින රටව හරි thank you. ඔය ළමෙක් දාන්නම් කිව්වා. දාවි. සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවල් කරා සංක්‍රමණය වීම. ඒ කියන්නේ දැන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සිට සංවර්ධිත රටවල් කරා යන්නේ ඒ කියන්නේ සංවර්ධිත රටවල් වල තියෙන හිතකර වාතාවරණය නිසා මොනවායි දේශපාලන තත්ත්ව ස්ථාවර වෙන්න පුළුවන්. දේශගුණික වශයෙන් භූගෝලීය වශයෙන් එයාලට හිතකර වෙන නිසා ඒ රටවලට සංක්‍රමණය වෙනව බහුල වශයෙන්ම ආර්ථික තත්ත්වය හොඳ තත්ත්වයක් ආර්ථික තත්ත්වය උසස් වෙන්න පුළුවන්. ඒ වගේ නිසා ඒකට උත්තරයක් ඒ යටතේ ලියා ගන්නකෝ. සංවර්ධිත රටවල පවතින උසස් ආර්ථික තත්ත්වයන් නිසා හෝ සාමකාමී ජීවිතයක් ගත කිරීමට ඇති ඉඩකඩ ආදිය නිසා මෙලෙස සංවර්ධනය වෙමින් පවතින ඔව් මං විනාඩි 17 දාට පොඩ්ඩක් මේ ඇහෙන්නේ නැතුව යායි චුට්ටක්. මෙලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවල් කරා
සංක්‍රමණය වේ. සංක්‍රමණය වේ. උදාහරණ ආසියානු රටවල් ආසියානු රටවල සිට උතුරු ඇමරිකානු රටවල් වෙත සංක්‍රමණය වීම. ආසියානු රටවල සිට උතුරු ඇමරිකානු රටවලට සංක්‍රමණය වීම. ඒක මේ මම ගෝලීයකරණය මේ ඉස්සරහදී මේ පාඩම කරද්දි මම කියා දෙන්න. ඒක මහා ලොකු දෙයක් නෑ. දැනුත් අපි ගෝලීයකරණයට ලක් වෙලානේ ඉන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ වර්තමානයේදී ගෝලීය ජන සංක්‍රමණය හා සම්බන්ධ ගැටලු 4ක් කෙටියෙන් සාකච්ඡා කරන්න. ගෝලීය ජන සංක්‍රමණයේ ඔයාලා හිතන විදිහට ගැටලු තියෙන්නේ මොනවාද? අවුල් කියන්නේ නේ. හරි ලියමු. ගෝලීය සංක්‍රමණේ ගැටලු. අංක 1 බුද්ධි ගලණයක් නිර්මාණය වීම. බුද්ධි ගලණයක් නිර්මාණය වීම. දැන් ලංකාවෙත් ඒක වෙනවා. මොකද දැන් රජේ රස්සා කරන අය එහෙමම ගොඩාක් අය වෙන රටවල් වලට යනවා. තමන්ගේ රැකියාව ගොඩක් මේව කරලා යනවනේ ඔෆිස් වලින් අර එහෙම යන්න දෙනවනේ. ඒකෙන් වෙන්නේ බුද්ධි ගලණයක් නිර්මාණය. ඒ කියන්නේ තමන්ට ප්‍රමාණවත් වැටුපක් නැති වෙන්න පුළුවන්. ඇගීමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සමානාත්මතාවයක් නැති වුණාම එයාලා ගොඩක් දුරට වෙන රටවල් වලට යනවා. පිළිගැනීමක් නැති නිසා එයාලා වෙන රටවලට ඒකෙන් ලංකාවට තමයි පාඩු. ලංකාවේ තියෙන ලංකාවෙන් ඉගෙනගෙන වෙන රටවල් වලට යනවායි කියන්නේ. ඒතකොට ලංකාවට නෙවෙයිනේ එයාලා සල්ලි උපයන්නේ. එයාලා ඒ රටේ ගිහලා එයාලා පදිංචි වුණාට පස්සේ ලංකාවට සල්ලි එන්නේ නැහනේ. ඒක බුද්ධි ගලණයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ යටතේ ලියා ගන්න. බුද්ධි ගලණය යනු රටක බුද්ධි ගලණය යනු රටක ආර්ථික සංවර්ධනයට ඉහළ දායකත්වයක් දෙන ආචාර්යවරු මහාචාර්යවරු මහාචාර්යවරු වෛද්‍යවරු ඉංජිනේරුවන් විවිධ හේතූන් නිසා
රට අතහැර යාමයි. විවිධ හේතූන් නිසා රට අතහැර යාමයි. විශේෂයෙන්ම නිසි පිළිගැනීමක් හෝ සමාජ තත්ත්වයක් නොවීම නිසා වැඩි වැටුප් සහිත ආයේ මුල ඉඳන් කියන්න බැහැ මොකද මම මේව සමහරක් මම ගොඩක් දුරට ඒක හදලා කියන්නේ මට මුල නම් මතක නැහැ. නෝට් එකක් දානවා කිව්වනේ ඒකෙන් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් නේ. කැඩි කැඩිලු ඇහෙන්නේ අනිත් අයටත් එහෙමද ඇහෙන්නේ මාව? හොඳට ඇහෙනවා. සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැති පොඩ්ඩක් බලන්න. නෝට් එක දානවයි කොහොනේ මම ගොඩක් නුරට හදලා කියන්නේ මම නිකන් පොඩි මේ නෝට් එකක් නිකන් ලියන්න ඕනේ විතරයි පොඩ්ඩක් මේව කරන් ඉන්නේ මම උත්තරයක් ලියාගෙන ආවේ නෑ. හරියයි නෝනේ හරියයි. මට මං කියවපු තැන පොඩ්ඩක් කියන්නකෝ. සපෝට් එකක් දෙන්න. විශේෂයෙන්ම නිසි පිළිගැනීමක් හෝ සමාජ තත්ත්වයක් නොවීම නිසා වැඩි වැටුප් සහිත ඇගයීම් නොවීම හේතුවෙන් මෙසේ රටකින් රටකට පුද්ගලයින් සංක්‍රමණය වීම සිදුවේ. හරි ඊළඟ කරුණ පවුල් සංස්ථා පරිහානියට ලක්වීම. ඊළඟ ගැටලුව පවුල් සංස්ථා පරිහානියට ලක්වීම. එයාට ලියා ගන්න. මෙසේ රැකියා සොයා
සංක්‍රමණය වීමේදී මෙසේ රැකියා සොයා සංක්‍රමණය වීමේදී සංක්‍රමණය වීමේදී පවුලේ ආරක්ෂාව හා සමාජීය බැඳීම් ක්‍රමිකව පරිහානියට ලක්වීම සිදුවේ. උදාහරණ ලියා ගන්න පුළුවන් ශ්‍රී ලාංකීය පිරිස් මැද පෙරදිග රටවල් වලට සංක්‍රමණය වීම. ගොඩක් දුරට ගෘහසේවය වගේ දේවල් නිසා ඔය මේ සංක්‍රමණය වීම වැඩිනේ. ඒ නිසා කුඩා දරුවන් අර එහෙම ඉන්නවා. එයාලගේ ආරක්ෂාව නැති වෙන්න පුළුවන්. පවුලේ බැඳීම් ඈත් වෙන්න පුළුවන්. ඒක ශ්‍රී ලාංකීය පිරිස් මැද පෙරදිග රටවල් වලට සංක්‍රමණය වීම. ඒකට අදාළ කරුණ මොකක්ද? මේ පෞල් සංස්ථා බිඳවැටෙන එකද මොකක්ද? පෞල් සංස්ථා පරිහානියට ලක්වීම. අර බුද්ධිගලනයක් නිර්මාණය වීම ඒකට ගන්න පුළුවන් ලංකාවත් තුන්වන ලෝකයේ රටවල් වල ගොඩක් දුරට බුද්ධිගලනයක් නිර්මාණය වීම බහුලව තියෙනවා. ලංකාවම දාන්න පුළුවන්. තුන්වෙනි කරුණ සංස්කෘතික වශයෙන් රටවල් අතර ගැටුම් නිර්මාණය වීම. සංස්කෘතික වශයෙන් රටවල් අතර ගැටුම් නිර්මාණය වීම. ඒ යටතේ ලියා ගන්න ස්වභාවික විපත් යුද ගැටුම් නිසා අවතැන් වූවන් අතර
විවිධ අවතැනුවන් අතර විවිධ ආගමිකයින් විවිධ ආගමිකයින් විවිධ ආගමිකයින් විවිධ ජනවාර්ගිකයින් නැත්තම් විවිධ ජන කොටස් වලට අයත් පුද්ගලයන් කියලා ලිව්වත් කමන්නේ. විවිධ ජනවාර්ගිකයින් සිටීමෙන් කාලයත් සමග බොහෝ ගැටුම් එම පරිසරයන්හි ගොඩනැගේ. එනම් සංක්‍රමණයේ ප්‍රධානම ගැටලුව වන්නේ සංස්කෘතික ගැටුම් ඇතිවීමයි. ඊගාව කරුණ පරිසර හා සමාජ ගැටලු නිර්මාණය වීම. පරිසර හා සමාජ ගැටලු නිර්මාණය වීම. පරිසර හා සමාජ ගැටලු නිර්මාණය වීම. සංක්‍රමණයේදී අවතැන් භාවයට පත්වන බොහෝ පිරිස් වනාන්තර පද්ධතියට වෙරළ පද්ධතියට
නොඑක් මට්ටමේ බලපෑම් ඇති කරයි. නොඑක් මට්ටමේ බලපෑම් ඇති කරයි. කරුණු 4ක් මං කිව්වනේ. අමතර කරුණු ටිකක් ලියා ගන්න. වසංගත රෝග හා දුරාචාරයන් පැතිරීම. වසංගත රෝග හා දුරාචාරයන් පැතිරීම. හොඳම උදාහරණේ කොරෝනා. වසංගත රෝග බෝ වුණා සංක්‍රමණ නිසානේ උනේ. තව කරුණක් ශ්‍රමය සංක්‍රමණිකයින්ගේ ශ්‍රමය අඩු වැටුපට සූරා කෑම. සංක්‍රමණිකයින්ගේ ශ්‍රමය අඩු වැටුපට සූරා කෑම. රැකියාවක් නැති නිසා හෝ පවුලේ තියෙන ආර්ථික අපහසුතාවයන් නිසා වැඩි වැටුපක් ගන්න වෙන රටවල් වලට යනකොට ඒ රටවලින් කියන්නේ ගොඩක් දුරට ඒ රටවලින් රැකියා අවස්ථා දෙන්නේ මෙත් වගේ කියන්නේ දුප්පත් ආසියානු රටවල් වලට තමයි. එතකොට එයාලා දන්නවා මේ දුප්පත් මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ නිසා අඩු වැටුපක් දීලා එයාලගෙන් වැඩි ශ්‍රමයක් බලාපොරොත්තු වෙනවා එයාලා. ලියාගත්තනේ සංක්‍රමණිකයින්ගේ ශ්‍රමය අඩු වැටුපට සූරා කෑම. ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය කෙරෙහි ශ්‍රම සංක්‍රමණය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය කෙරෙහි ශ්‍රම සංක්‍රමණය දායක වන ආකාර 4ක් අගයන්නලු. ලකුණු 8යි. එහෙනම් එක කරුණක් ආකාරයකට ලකුණු 2 ගානේ හම්බ වෙන්නේ. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය කෙරෙහි ශ්‍රම සංක්‍රමණ දායක වෙන්නේ. එකක් කියන්නේ මූලිකම එක තමයි විදේශ විනිමය ලැබීම. මේ රටට ලැබීම. ශ්‍රම සංක්‍රමණයේ මූලිකම එක තමයි විදේශ විනිමය ලැබීම. මොකක් හරි ඇහුවද? පළවෙනි එක විදේශ විනිමය ලැබීම. විදේශ විනිමය ලැබීම. ඒ යටතේ ලියා ගන්න විදේශීය ශ්‍රමික පිරිස් රැකියා තුලින් ලබන විදේශීය ශ්‍රමික පිරිස් රැකියා තුලින් ලබන ආදායම විදේශීය ශ්‍රමික පිරිස් රැකියා තුලින් ලබන ආදායම පෙරලා මව් රටට
එවීම නිසා පෙරලා මව් රටට එවීම නිසා පෙරලා මව් රටට එවීම නිසා රටට විදේශ විනිමය ලැබේ. රටට විදේශ විනිමය ලැබේ. මෙය රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ. මෙය රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ. උදාහරණයක් ලියා ගන්න පුළුවන්. මැද පෙරදිග ශ්‍රමිකයින්ගේ මුදල් ලැබීම ඊගාව එක උග්‍ර රැකියා හිඟය. උග්‍ර රැකියා හිඟයට විසඳුමක් වීම. උග්‍ර රැකියා හිඟයට විසඳුමක් වීම. උග්‍ර රැකියා හිඟයට විසඳුමක් වීම. ඒ යටතේ ලියා ගන්න ශ්‍රී ලංකාව විශාල රැකියා හිඟයකට මුහුණ පා ඇති රටකි. ශ්‍රී ලංකාව විශාල රැකියා හිඟයකට මුහුණ පා ඇති රටකි. ජාත්‍යන්තර සංක්‍රමණයේ එක් අංගයක් වන
ශ්‍රම ගලණය මගින් ගමනාරම්භ ප්‍රදේශයේ උග්‍ර රැකියා හිඟයක් ඇත්නම් ඉන් එයට පිළියම් සපයා ගැනීමට හැක. ඊළඟ එක පවුලේ ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ යාම. ශ්‍රමිකයින්ට මෙරටින් ලැබෙන ආදායමට වඩා වැඩි ආදායමක් ඉපැයීමට අවස්ථාව හිමි වේ. ඒ මගින් ශ්‍රමිකයාගේ හා ඔහුගේ දරුවන්ගේ
ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය පවුලේ ආදායම් මාර්ග හා ජීවන තත්ත්වය ඉහළ යාමටද එය බලපානු ලැබේ. ඊළඟ කරුණ නව තාක්ෂණික දැනුම ලැබීම. ශ්‍රම සංක්‍රමණය මගින් බොහෝ තාක්ෂණික හැකියාවන් හා ගෝලීය අත්දැකීම් හුවමාරුවක් සිදුවේ. දෙදාස් 19 A-level ප්‍රශ්නේ වගුවක් දීලා තියෙනවා. ඒකෙත් 5 වෙනි ප්‍රශ්නේ විදිහට තමයි ජන සංක්‍රමණයේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එක අහලා තියෙනවා වගු අංක 1කින් හඳුනාගත හැකි. පේනවද දන්නේ නැහැ. මම පොඩ්ඩක් මේ ෆොටෝ එකක් අරන් ඒක ඇටච් කරේ. පේනවනේ. වගු අංක 1කින් හඳුනාගත හැකි ජාත්‍යන්තර සංක්‍රමණයේ කැපී පෙනෙන ලක්ෂණ 4ක් සඳහන් කරන්න. වගුව දිහා බලලා තමයි ඔයාලට කැපී පෙනෙන ලක්ෂණ ලියන්න වෙන්නේ. කියන්න පුළුවන් ද කාට හරි නිකන් ඔයාලට පේන දේ මොනවා හරි වෙනසක් අඩු වැඩි වීමක් මුකුත් පේන්නේ නැහැ අක්කේ. පේන්නේ මේ මයින් ස්ක්‍රීන් දැන් පේනවද? කියන්න පුළුවන් ද කාට හරි? මොනවාද ඔයාලට පේන්නේ? ඕන තරම් කියන්න පුළුවන් මේකෙන් බලලා. එක්දාස් 990 ඉඳන් 2017 වෙනකොට ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ මුළු සංඛ්‍යාව වැඩි වෙලා නේද? වැඩි වෙලා කියලා පේනවනේ 152.5යි 257.7 දක්වා ක්‍රමික වැඩිවීමක් පෙන්නනවා. කියන්න දාවේ. දන්නේ නැහැ. 2015 2017 මුළු සංක්‍රමණික ජනසංඛ්‍යාව ස්ථාවර වෙලා ප්‍රතිශතයක් ලෙස ගත්තාමනේ. ඔව් ඒක නිකන් මේ දශම ගාන එහෙම ඒක ස්ථාවර වෙලාම කියන්න බෑ. එතන කියන්නේ දශම ගානනේ තියෙන 100ට ගානක් නේ තියෙන්නේ.
ඊට අමතරව උතන කැපී පේන මේවා තියෙනවනේ. ඔයාලට ලියන්න පුළුවන් කැපී පේන මේක තමයි පළවෙනි එක ගන්න පුළුවන් 1990 ඉඳන් 2017 වෙනකන් ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ මුළු සංඛ්‍යාව මිලියන 152 ඉඳන් 257ට ඒ වෙනකම් වැඩි වෙලා තියෙනවනේ. ඒක එකක්. ඊට පස්සේ ඔක ඔයා කියපු එක ලියන්න පුළුවන් මෙහෙම. මුළු සංක්‍රමණික සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස ගත්තාම අඩු වැඩි වෙලා විචලනයක් සිදු වෙලා තියෙනෝනේ. කියන්නේ ඒක ක්‍රමිකව වැඩිවීමක්වත් අඩුවීමක්වත් කියලා කියන්න බෑ. 54 එනවා 57 එනවා 59 61 ඇවිල්ලා ආයේ 59 56 වගේ මේ අඩු වෙලා වැඩි වෙලා ආයේ අඩු වෙලා පොඩි පොඩියට ප්‍රතිශත ගානින් විචලනයක් සිද්ධ වෙලා තියෙනව පේනවනේ. ඒ වගේම මුළු සංක්‍රමණික සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ඒක එතනත් එහෙමයි. සංවර්ධනය වන රටවල් තුල මුළු සංක්‍රමණික සංඛ්‍යාව ඒ ප්‍රතිශතෙත් එහෙමනේ. ඒකත් විචලනයක් සිද්ධ වෙලා තියෙන 46 42 40 39ට ඇවිල්ලා 40 43 වගේ අඩු වැඩි වෙලා විචලනයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම ලියන්නත් පුළුවන්. සංඛ්‍යාවක් විදියට ගත්ත මේක නිකන් කියන්නේ දැන් ගත සංවර්ධිත රටවල් තුල සංක්‍රමණව ගත්තාම සංඛ්‍යාවක් විදි මිලියන ගාණක් ඉදිරි ගත්තාම මේක වැඩි වෙලා කියලා පේනවා. මිලියන 82යි 146 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒව තමයි කැපී පෙනෙනම ලක්ෂණ. ඊට පස්සේ සංවර්ධනය වන රටවල් තුල සංඛ්‍යාවක් විදිය ගත්තාම මිලියන ගාණින් 70 ඉඳන් 111 දක්වා වැඩි වෙලා තියෙනවා. ප්‍රතිශතයක් ලෙස ගත්තාම තමයි විචලනයක් වෙලා තියෙන්නේ. ඒ වගේ කැපී පෙනෙන ලක්ෂණ 4ට වඩා ලියන්න පුළුවන් ඕකේ. ඕකේ මේ ලක්ෂණ විස්තර කරන්න දෙයක් නෑ. ලක්ෂණ ටිකක් ලියාගෙන යන්න තියෙන ලකුණු දෙකයිනේ. ඒ නිසා ලකුණු එක ලක්ෂණයක ලකුණු භාගය වගේ හම්බ වෙන්නේ. විස්තර කිරීමක් අවශ්‍ය නෑ. ලියන්න තියෙන්නේ ලියමු එහෙනම්. 4ට වඩා මං දෙන්න. 5 ලියන්න පළවෙනි එක 1990 සිට 2017 දක්වා 1990 සිට 2017 දක්වා ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ 257 සංඛ්‍යාව වැඩි වී ඇත. එය මිලියන 152.5 සිට මිලියන 152.5 සිට 257.7 දක්වා 257.7 දක්වා වැඩි වී ඇත. සංවර්ධනය වන රටවල් වලට වඩා සංවර්ධිත රටවල් තුල ජන සංක්‍රමණ විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවනේ. එක ලියමු.
සංවර්ධනය වන රටවල් වලට වඩා සංවර්ධනය වන රටවල් වලට වඩා මොකද්ද? වෙනම කරුණක්ද? ඔව් වෙනම කරුණක්. සෝරි මට ඒක කියන්න බැහැ. අක්කේ ආයි කියන්නකෝ. සංවර්ධනය වන රටවල් වලට වඩා සංවර්ධනය වන රටවල් වලට වඩා සංවර්ධිත රටවල් තුලට සංක්‍රමණය වීම වැඩි වේ. ඊළඟ ලක්ෂණේ සංවර්ධිත රටවල් තුල මුළු සංක්‍රමණික සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ගත් විට උච්චාවචනයකට ලක් වී ඇත. ඊළඟ එක සංවර්ධනය වන රටවල් තුල මුළු සංක්‍රමණික සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට උච්චාවචනය වීමකට ලක් වී ඇත.
1990 සිට 2017 දක්වා ජාත්‍යන්තර සංක්‍රමණිකයින් බහුතරයක් සංවර්ධිත රටවල් කරා සංක්‍රමණය වී ඇත. සාධක තුනක් ඔයාලා කැමති සාධක තුනක් ලියන්න. ඕකේ අනිවාර්යෙන් ඔයාලා ලියන්න. මොකද මේ කියන්නේ ඌණ සේවා නියුක්තිය ඒක අනිවාර්යෙන් ලියන්න. මේ අධි උද්දමනකාරී ආර්ථික තත්ත්වය ඒකත් අනිවාර්යෙන් ලියන්න try එකක් දෙන්න. ඒ වගේ උත්තර පොඩ්ඩක් මේ අර බරයි පොඩ්ඩක් අර ප්‍රමාණවත් වගේ නිකන් හිතනවා අනිත් ඒවට වඩා. තුන්වෙනි එක සංක්‍රමණය නිසා ගමනාන්ත ප්‍රදේශවල හටගන්නා සමාජ ආර්ථික වෙනස් වීම් තුනක් පැහැදිලි කරන්න. ඒවත් අපි දැන් පොඩ්ඩකට කලින් කතා කරානේ සංස්කෘතික ගැටලු නිර්මාණය වීම, වසංගත රෝග පැතිරීම, බුද්ධි ගලණයක් නිර්මාණය වීම, පෞල් සංස්ථා පරිහානියට ලක්වීම සංස්කෘතික ගැටලු. ඒ වගේ අපි කතා කරානේ. ඒකෙනුත් තුනක් ඔයාලට ලියන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේත් හරි. ඔයාලා ලියන්න අනිවාර්යෙන්. හතරවෙනි එක. ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය කෙරෙහි සංක්‍රමණය බලපා ඇති ආකාරයේ නිදසුන් තුනක් ඇසුරින් සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය කෙරෙහි සංක්‍රමණය. ලංකාවෙන් ගැන අහන්නේ. අපි ඊදා පොඩක් කතා කරා මහවැලිය ගැන. ඒක ගැන කියන්නේ මේ වියලි කලාපේ කලින් මීට කලින් පොඩා අතීතය ගත්තාම අතීතයේදී මහවැලි ව්‍යාපෘතියට කලින් මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කරන්න කලින් පෙර පැවති තත්ත්වය ගත්තොත් වියලි කලාපය තුල වැව් අවුණු විශාල සංඛ්‍යාවක් විනාශයටපත් වුණා. කුඹුරු ගොවිතැන් කුෂිකර්මාන්තය ගොඩක් විනාශයටපත් වුණා. වසංගත රෝග පැතිරිලා ගියා. ඒ නිසා වියලි කලාපයේ සිට සංක්‍රමණ සිදු වුණා තෙත් කලාපය. කුරුණෑගල, කොළඹ ඒ වගේ ප්‍රදේශවලට මේ ජන සංක්‍රමණ ගොඩාක් සිදු වුණා. ඊට පස්සේ තමයි මහවැලි ව්‍යාපෘතිය මගින් මහවැලි ගඟේ අතු ගංගා නිර්මාණය කරලා ඒ ආශ්‍රිතව ජන ආවාස ඉදි කරලා නැවත පදිංචි කරවීමක් සිදු කරා. ඒකත් අපිට ගන්න පුළුවන් නිදසුනක් විදියට මහවැලි ව්‍යාපෘතිය එක ගන්න පුළුවන් ජන ව්‍යාප්තියට තව ගන්න පුළුවන් බාහිර සංක්‍රමණයක් ලෙස ඉන්දීය වතුකම්කරුවන් සංක්‍රමණය වීම. ඉන්දියානු ඈත අතීතයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙරට වතු වගාව සඳහා වතු වගාවේ කියන්නේ සේවකයින් ගෙන්නුව ඉන්දියාවේ. ඉන්දියාවේ ඉන්න වතුකම්කරු. දැනටත් ඉන්නවා නුවරඑළිය අහලත් ඇති නුවරඑළිය මහනුවර වදුල්ල රත්නපුර කෑගල්ල මාතලේ වගේ ප්‍රදේශවල ගොඩාක් ඔය ඉන්දීය වතුකම්කරුවන් ඉන්නවා. දැනටත් ඔය පීඨේ අර මෙහෙ දාද්දිත් ඔය වතුකම්කරුවන් ගැන පොඩි මේව එකක් එනවා. ඔය විද්‍යාපීඨෙ එහෙම ඇප්ලයි කරද්දී පොඩි කෑල්ලක් අහනවා එහෙම කෙනෙක්ද කියලා. ඇප්ලයි කරද්දී අහනවා වතුකම්කරුවන් උන්කත් මට හරියට මතකත් නැහැ. එහෙම කෙනෙක්ද කියලා අහනවා. ඒක දාන්න පුළුවන්. තව එකක් තමයි යුද්ධේ. උතුරු නැගෙනහිර සිවිල් යුද්ධ තිබුණා. ඒ කාලෙත් ඒ යුද්ධ කටයුතු නිසා කොළඹ කුරුණෑගල ඒ වගේ මේ දකුණු ප්‍රදේශයට දකුණු බස්නාහිර වගේ ප්‍රදේශයට සංක්‍රමණය වුණා බොහෝ ජනපිරිස්. එතකොට එතන නිදසුන් තුනක් තියෙනවා. ඊට පස්සේ තව ඕනනම් ඒකෙම දාන්න පුළුවන් නැවත පදිංචි කරවීම කියලා. උතුරු ප්‍රදේශ යුද්ධ කටයුතු ඉවරුණාට පස්සේ නැවත උතුරු ප්‍රදේශයේ ආරක්ෂාව ඇති කරලා නිවාසාරයේ මේ ඔක්කොම කළා. කොහොම හරි ඒපත ජන සංක්‍රමණය නැවත ඇති කරා මන්නාරම් මුලතිව් කිලිනොච්ච යාපනයේ
ඒ වගේ උතුරු ප්‍රදේශ උතුරු නැගෙනහිර දෙපැත්තම තව ප්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයක් තමයි ජයවර්ධනපුර කෝට්ටේ. කෝට්ටේ ගත්තම ඒ ආශ්‍රිතව ජන සංක්‍රමණ වැඩි. අපි කෙලිම ගත්තොත් බස්නාහිර පළාත. බස්නාහිර පළාත තුල ජන සංක්‍රමණ වැඩි. ඒ කියන්නේ ඒ වැඩි වෙන්න හේතුව තමයි කර්මාන්තශාලා ස්ථානගත වීම බහුලයි. පරිපාලන කටයුතු බහුලයි. ඉතින් ඒ නිසා රැකියා අවස්ථා සොයාගෙන එන අයගේ පහසුව සඳහා ඒ තැන්වල මේ කියන්නේ බස්නාහිර පළාත තුල ජන සංක්‍රමණය වෙනවා. තව පරිපාලන කටයුතු එක තැනක තියෙනකොට මිනිස්සුන්ට පහසු ඕන දෙයක් කරගන්න. ඉතින් ඒ නිසා ඒ පහසුව තකත් කොළඹ ප්‍රදේශයේම ජනාවාසකරණයට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැනුත් කොළඹ ප්‍රදේශයේ ජනගහනයෙන් වැඩිම ඒක ගන්නත් පුළුවන්. අපි ලියමු. එක තෙත් කලාපයේ සිට වියලි කලාපයට ජන සංක්‍රමණය වීම. තෙත් කලාපයේ සිට වියලි කලාපයට ජන සංක්‍රමණය වීම. ඒ යටතේ පොඩ්ඩක් ලියා ගන්න. මහවැලි ව්‍යාපෘතිය නිසා වියලි කලාපය තුල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නව කර්මාන්ත ඇති කිරීම ඇති කිරීම නිසා තෙත් කලාපයේ සිට වියලි කලාපය වෙත ජන සංක්‍රමණය වීම තුලින්
ජනසංඛ්‍යාවේ ව්‍යාප්තියක්ද ඇතිවිය. ජනසංඛ්‍යාවේ ව්‍යාප්තියක්ද ඇතිවිය. ඊළඟ එක උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය. උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය. ඒ යටතේ විස්තර කිරීම පොඩ්ඩක් ලියා ගන්න. යුද ගැටුම් නිසා යුද ගැටුම් නිසා යුද ගැටුම් නිසා අනුරාධපුරය කොළඹ කුරුණෑගල යන ප්‍රදේශ වෙත කොළඹ කුරුණෑගල යන ප්‍රදේශ වෙත විශාල වශයෙන් ජන සංක්‍රමණය වීමක් ඇතිවිය. ඉන් පසුකාලීනව උතුරු නැගෙනහිර යුද ගැටුම් නිමා වීමත් සමග නැවත පදිංචි කරවීමේ නැවත පදිංචි කරවීම නිසා එම ප්‍රදේශවලට
එම ප්‍රදේශවලට නැවත ජනසංක්‍රමණය වීම සිදුවිය. වරහන් ඇතුලේ ඕන්නම් ලියා ගන්න. මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, යාපනය, ත්‍රිකුණාමලය. ඒ වගේ ප්‍රදේශ. ඊගාව එක ඉන්දීය වතුකම්කරුවන් සංක්‍රමණය වීම. ඉන්දීය වතුකම්කරුවන් සංක්‍රමණය වීම. ඒ යටතේ ලියා ගන්න. බාහිර සංක්‍රමණ ලෙස ආයි කියන්නකෝ අකේ. මං කියවුද නම් මං කිව්ව ඉන්දිය වතුකම්කරුවන් සංක්‍රමණය වීම කියලානේ කරුණ. යාර නිදසුන පැහැදිලි එකේ 3 වෙනි එක 4 වෙනි එක දන්නේ නැහැ. ඉන්දිය වතුකම්කරුවන් සංක්‍රමණය වීම. ඒ යටතේ ලියා ගන්න බාහිර සංක්‍රමණයක් ලෙස කිව්ව එක මතක නෑ මට. බාහිර සංක්‍රමණයක් ලෙස ශ්‍රී ලංකාව තුළට දකුණු ඉන්දියානු වතුකම්කරුවන් සංක්‍රමණය වීම සිදුවිය. ඒකටම 20 වන සතවර්ෂයේ මුල් කාලයේදී බ්‍රිතාන්‍ය ජාතික වතු ව්‍යාපාරිකයින් විසින්
වතු ව්‍යාපාරිකයින් විසින් වතු ව්‍යාපාරිකයින් විසින් ඉන්දියානු වතුකම්කරුවන් මෙරටට ගෙන්වන ලදී. මොවුන් තේ හා රබර් වතුවල පදිංචි කරවන ලදී. වරහණක් ඇතුලේ ලියා ගන්න. නුවරඑළිය මහනුවර බදුල්ල රත්නපුර මාතලේ යන දිස්ත්‍රික්කවල වතුකම්කරුවන් ව්‍යාප්ත වී ඇත. කවුරු හරි මේ ගෲප් එකට නෝට් එකක් දාන්න. මේ හරිනේ මේ තව මේ ඕකට අමතරව තව පොඩි ප්‍රශ්නයක් වෙනම ලියා ගන්න. ඒකෙන් කැලකුත් එන්න පුළුවන් නේ. ශ්‍රී ලංකාවේ සංක්‍රමණ ප්‍රවණතා මම මේ පාඩමෙන්ම අහන්න පුළුවන් හැම විදියකම වගේ ප්‍රශ්න පොඩ්ඩක් කතා කරේ. මේ වගේ ප්‍රශ්න තමයි සාමාන්‍යයෙන් එන්නේ. හරිද? මොඩල් පේපර් වල මට මතක නෑ වෙන ප්‍රශ්න තිබ්බද කියලා මට දාන්නත් බැරි වුණා. මං තිබ්බොතින් ආයේ ඊගාව දවසක ඒ ගැන කතා කරමු. මේ ප්‍රශ්නෙත් ලියා ගන්න. ශ්‍රී ලංකාවේ සංක්‍රමණ ප්‍රවණතා ඒ යටතේ ලියා ගන්න. කාන්තා සංක්‍රමණවලට සාපේක්ෂව පුරුෂ සංක්‍රමණ ඉහළ නැංවීම
උදාහරණ ලියා ගන්න. දකුණු කොරියාව, ජපානය, ඉතාලිය, දකුණු කොරියාව, ජපානය, ඉතාලිය වැනි රටවල් තුලට සංක්‍රමණ සිදු කිරීම. ඊගාව එක ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සම්බන්ධයෙන් අනුගමනය කරන නීති රීති. ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සම්බන්ධයෙන් අනුගමනය කරන නීති රීති. ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සම්බන්ධයෙන් අනුගමනය කරන නීති රීති හා ප්‍රතිපත්ති දැඩි කිරීම. ඊගාව එක පවුල් පසුබිම් වාර්තාවන් අනිවාර්ය කර සංක්‍රමණයන් විධිමත් කිරීම. පොඩි ළමයි මට මතක නෑ අවුරුදු ගාන ඒට පහළ ඉන්නවනම් සාමාන්‍යයෙන් යන්න බෑ. කාන්තාවකට විශේෂයෙන්ම රටවල් වලට සංක්‍රමණය කරන්න බෑ. පවුල් පසුබිම් වාර්තා අනිවාර්යෙන් බලනවා. විධිමත් කිරීම. හරිනේ. ඊගා එක සංක්‍රමණය වන්නන්ට භාෂා අවබෝධයන් හා අනෙකුත් කාර්යයන් සම්බන්ධ අවබෝධයන් ඇති කිරීම. සාමාන්‍යයෙන් කොරියන් ජපන් යනවා නම් අනිවාර්යෙන් භාෂා හැකියාව බලනවා.
ඊට අමතරව එතන තියෙන ප්‍රැක්ටිකල් වගේක්. ඒවත් අනිවාර්යෙන් බලන්න. ඔයාලා මොනවද මම දන්නේ නැහැ හරියටම. ගඳ සුවඳ බලන්න. බර උස්සලා එහෙම මොනවද එහෙම පෙන්වන්න තියෙනවා මං හිතන්නේ. එක එක කාර්යයන් සම්බන්ධ අවබෝධයන් ලබා දීම සිදු කරනවා. මැද ඊගාව එක මැද පෙරදිග කලාපයන්ට සාපේක්ෂව මැද පෙරදිග කලාපයන්ට සාපේක්ෂව මැද පෙරදිග කලාපයන්ට සාපේක්ෂව නැගෙනහිර ආසියානු රටවල් වෙත නැගෙනහිර ආසියානු රටවල් වෙත ඕන වරහන් ඇතුලේ දාගන්න දකුණු කොරියාව ජපානය නැගෙනහිර ආසියානු රටවල් වෙත වරහන් ඇතුලේ දකුණු කොරියාව ජපානය වරහන් වහලා රටවල් වෙත සිදුවන සංක්‍රමණයන් පුළුල් කිරීම තව මොන හරි මීට වෙනස් ප්‍රශ්න මට අහු වුණොත් ඊළඟ දවසේ කතා කරමු. මොකක් හරි ප්‍රශ්න වගේක් තිබ්බද කියලා මතක